සුබ දවසක් වේවා තුල් පුතේ ඔයගොල්ලෝ හැමෝටම SL Commerce Education YouTube channel එකට එකතු වෙලා උසස් පෙළ ගිණුම් කරන විෂය ආධාරණ දයාබර දුවේ පුතේ ඔබ වෙනුවෙන් ගෙනෙන වීඩියෝ පාඩම් මාලාවේ සංජීව සර්ගේ ගිණුම් කරන පන්තියේ තවත් එක් පාඩම් කොටසකින් තමයි ඔයත් එක්ක අද දවසේ මේ විදිහට එකතු වෙන්නේ. ඉතින් මයි දුවේ පුතේ අපි පහුගිය පාඩම් ඒකකයත් එක්ක චුට්ටක් මතක් කරගෙන ආවොත් ඔබට මතකයි අපි පහුගිය දවසේ කතා කළේ මේ ගිණුම් කරණයේ මූලිකාංග මොනවද කියලා. එහෙම නැත්නම් ගිණුම් කරණයේ මූලිකාංග මොනවද කියලා. අපි කතා කළා මයි දුවේ පුතේ මේ ව්‍යාපාරයක සිද්ධ වෙන දහස් ගණනක් විච ගනුදෙනු ගිණුම් කරණයේ කියන මේ කාර්යයේ පහසුව සඳහා මේ ගිණුම් කරණයේ කියන කටයුත්තේ පහසුව සඳහා වර්ග පහකට මේ සියලුම ගනුදෙනු හා සිද්ධීන් ටික නැත්නම් ගිණුම් කරන යෙදවුම් ටික අපි වර්ග කරගෙනවා කියන්නේ. අන්න ඒවට අපි කිව්වා ගිණුම් කරණයේ මූලිකාංග කියලා. ඔබට මතකයි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ගිණුම් කරණයේ මූලිකාංග පහක් කතා කළා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඒකේ පළවෙනි එක්කෙනා ඔබත් එක්ක ඊයේ දවසේ මම සාකච්ඡාවට ගත්ත මගේ ගිණුම් කරණයේ මූලිකාංග දෙක වීඩියෝ එක ඇතුළේ මයි දුවේ පුතේ ඔබට මතකයි ව්‍යාපාරයක වත්කම් කියන්නේ මොනවද කියලා. මම අද දවසේ ඔබත් එක්ක සාකච්ඡාවට ගන්න හිතුවේ මොනවද ව්‍යාපාරයක වගකීම් කියන්නේ කියලා. මම අද දවසේ ඔබත් එක්ක සාකච්ඡාවට ගන්න හිතුවේ මොනවද ව්‍යාපාරයක වගකීම් කියන්නේ කියලා. මේක ඉතාලියසි කාරණයක්. වගකීම ගිණුම් කරණයේ වැදගත්ම කොටසකයි ඔබ මේ ඉන්නේ. ගිණුම් කරණයේ මූලිකාංගයි ඔබ හඳුනාගන්න යන්නේ. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක අවසන් වෙද්දී ඔබට මොනවද ව්‍යාපාරයක වගකීම් කියලා හරියටම හඳුනගන්න පුළුවන් වේවි කියලා. අපි බලමු. වගකීම් ගැන හඳුනගන්න කලින් මයි දුවේ පුතේ මම කැමති ඔබත් එක්ක අපි කලින් කතා කරපු පුංචි කාරණයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරගෙන ඉන්න. ඔබට මතක ඇති මයි දුවේ පුතේ අපි කතා කරා ව්‍යාපාරයේ ඒකක සංකල්පයක් කියන එක. ඔබට මතක ඇති අපි කතා කළා ව්‍යාපාර ඒකක සංකල්පයක් කියන එක. මෙන්න මේ ඒකක සංකල්පෙදි කිව්වමයි දුවේ පුතේ ව්‍යාපාරයට ඒ ව්‍යාපාරිකයාගෙන් වෙන්විච්චි ස්වාධීන පැවැත්මක් තියෙනවා කියලා. ඔබට නැවසරයක් මම මතක් කරන්නම්මයි දුවේ පුතේ මෙතෙන්දී අපි කතා කළා ව්‍යාපාරයකට ඒ ව්‍යාපාරයේ අයිතිකාරයගෙන් වෙන්විච්චි ස්වාධීන පැවැත්මක් තියෙනවා කියලා ඒකක සංකල්පයෙන් කියනවා කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ව්‍යාපාරයක් සහ ඒ ව්‍යාපාරයේ අයිතිකාරය කියලා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් කියලා අපි සාකච්ඡා කළා. එතකොට දවසක ඔබ මූල්‍ය ගණකාධිකාරිවරයා විදිහට ව්‍යාපාරයක ගිණුම් කරන කටයුත්ත කරද්දිමයි දුවේ පුතේ. ඔබ ඒක ඉගෙන ගන්න. කරද්දී ඔබ හිතන්නේ ඔබ තමයි ව්‍යාපාරය. එහෙනම් ඔබත් එක්ක ඊතුරු සමස්තයම ව්‍යාපාරයේ අහක ඉන්න අය විදිහටයි ඔබට දකින්න වෙන්නේ. එහෙම දැකලායි අපි ගිණුම් කරණය කරන්න ඕන. ඒක තමයි අපිට මේ ඒකක සංකල්පේ කියලා දෙන්නේ. ඒතර අයිතිකාරයක් වෙන එක්කෙනෙක් විදිහට සලකනවා නම් තවත් ව්‍යාපාරය ඇතුලේ කාටවත් ඉන්න ඉඩ නැහැ. එහෙනම් හැමෝම ඉන්නේ ව්‍යාපාරයෙන් එළියේ. හැමෝම ව්‍යාපාරයත් එක්ක තියෙන්නේ යම්කිසි බැඳීමක් විතරයි. නැතුව මේ ව්‍යාපාරයත් ඒක ඇතුලේ තව එහෙම කවුරුත් නැහැ කියන එකයි අපි ඒක සංකල්පය තුළ ඉගෙනගෙන තියෙන්නේ. අයිතිකාරයටත් මේක වෙනත් පුජ්‍යලෙක් විදිහට සලකනවා නම් බාහිර අනිත් අය ගැන ආය කතාවක් නැහැ.
එනකොට පැහැදිලි මේකක සංකල්පෙත් එක්ක අයිතිකාරය වෙන් වෙලා ඉන්නේ ව්‍යාපාරයට ස්වාධීනව. එතකොට අපි හිතනවා පුතේ මූල්‍ය ගණකාධිකාරීවරයා විදියට මේ ව්‍යාපාරයටත් ඇස් දෙකක් තියෙනවා. මේ සජීවී නැති වුණාට ව්‍යාපාරයටත් ඇස් දෙකක් තියෙනවා. ඒතර ව්‍යාපාරයට අයිතිකාරය පේන්නේ එක විදිහකට. ව්‍යාපාරේ බාහිරින් ණය ගත්තනම් කායෙන් හරි එයාව පේන්නේ එක විදිහකට. එන ගනුදෙනු කරුවෝ පේන්නේ එක විදිහකට. සැපයුම් කරුවෝ පේන්නේ ව්‍යාපාරයට තව විදිහකට. අන්න බලන්න. ව්‍යාපාරේ තමයි පුතේ මේ අනික් කඩේ අඳුරගන්න. ඒ හඳුන ගන්න ආකාරය අනුව ගිණුම් කරන මූලිකාංග පහක් අපි කතා කළා. ඒ පහෙන් පළවෙනි එක වටකම් කියන්නේ මොනවද කියලාවත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි. ඒ තමයි ව්‍යාපාරයක් සතු ආර්ථික සම්පත් වලට එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරගෙන යන එදිනෙදා කටයුතු කරගෙන යන්න අවශ්‍ය සම්පත් වලට ආර්ථික සම්පත් වලට අපි වවත්කම් කියනවා. එහෙනම් වගකීම් කියන්නේ මොනවද මයිදුවේ පුතේ? වගකීම් කියන්නේ මොනවද? මම ඔබට සරල උදාහරණයක් කියන්නම් මයිදුවේ පුතේ. ඔබේ යාළුවෙක්ගේ මේ ඉන්න ඔයා කියලා හිතන්න. ඔබේ යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා රුපියල් 50ක්. ඔබේ යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නවා රුපියල් 50ක්. මොන බලන්න. අපි හිතමු මේ ඉන්නේ x කියලා, මේ ඉන්නේ y කියලා. අන්න අපි හිතමු මේ x කියන එක්කෙනා තමයි ඔබ. මේ y කියන එක්කෙනා තමයි ඔබේ යාළුවා. ඔබේ යාළුවාගෙන් ඔබ රුපියල් 50ක් ඉල්ල ගන්නවා ඉස්කෝලේදී. මෙහෙම දේවල් නොවෙනවාම නෙමෙයි වෙන්න පුළුවන්. එතකොට ඔබ x විදිහට මේ රුපියල් 50 y ගෙන් අරගෙන හදාගෙත්ත බැඳීමක් මොකද්ද? මේ 50 y ට කවදා හරි දෙන්න ඕන කියන බැඳීම ඔබ හදාගත්ත. අන්න මොකද්ද? අපි ගත්ත ණයක් ඒ ණය ආපහු ගෙවන්න ඕන. ඒක අපේ බැඳීමක්. අන්න ඔබට ඇති වුණා පුතේ මොකද්ද? රුපියල් 50ක බැඳීමක් වයිත් එක්ක. ඒක අපි ව්‍යාපාරයක් විදිහට ගත්තට පස්සේ හඳුනගන්නේ වගකීමක් විදිහට. ඇයි? ඒක කවදා හරි ගෙවන්න ඕන බැඳීමක් නම් ඒක අපේ මොකද්ද? වගකීමක්. කවදා හරි දෙයක් කරන්න ඕන නම් ඒක අපේ මොකක් වෙනවද මයි පුතේ? වගකීමක් වෙනවා ඒ බැඳීමත් එක්ක. එහෙනම් ව්‍යාපාරයකට ගියාට පස්සේ ව්‍යාපාරයත් බාහිර පාර්ශ්වයන්ගෙන් එහෙම නැත්නම් අර ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය දේවල් ටික මෙන්න මේ දේවල් මෙන්න මේ ගොඩනැගිල්ල ව්‍යාපාරයට හමු වෙනවා. ව්‍යාපාරය කියන්නේ අපි හිතමු මේ ව්‍යාපාරයේ නම ඉසට් කියලා. මේ ව්‍යාපාරයේ නම ඉසට් කියලා. එතකොට ඉසට් කියන ව්‍යාපාරය නිකන් හිස් ව්‍යාපාරේ නම විතරයි තියෙන්නේ. එතකොට මේ ව්‍යාපාරය කරගෙන යන ඕනි සම්පත් එක්ක කවුරු හරි සපයන්න ඕන. පැහැදිලි මං කියන කාරණේ. රයිට්. එහෙනම් සපයන්නේ අන්න මේක කරගෙන යන්න ඕන මොකද්ද? කඩයක් කඩකාමරයක් ඕන. ව්‍යාපාරික ස්ථානයක් ඕන. ඔන්න ඒක. අපි අර වත්කම් එකේදී කතා කරපු උදාහරණයක් ගත්තොත් අර හොඳයි. රයිට්. අපි හිතමු මේ කඩේ විකුණන්නේ මස් විකුණන්න. මස් තියෙන්න ඕන, මස් දාගෙන ෆ්‍රිජ් එකක් තියෙන්න ඕන, සීතකරණයක් තියෙන්න ඕන. මස් කිරන්න තරාදියක් තියෙන්න ඕන. මස් කියන්න තරාදියක් තියෙන්න ඕන. සල්ලි ගන්න මුදලාලට වාඩි වෙලා ඉන්න මේ ඉසට් කියන ව්‍යාපාරයේ අයිතිකාරය අපි හිතමු සිරිපාල කියලා. අන්න සිරිපාලට වාඩි වෙලා ඉන්න මේසයක් පුටුවක් තියෙන්න ඕන. මේ කඩේ හදන්න ඉඩමක් මෙයාට ඕන වෙන්නේ නැති. ඔන්න බලන්න. එදා අපි ඉගෙන ගත්ත මයදුවේ පුතේ මෙන්න මේ ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය වෙච්ච සම්පත් ටික ව්‍යාපාරේ වත්කම් කියනවා. මෙන්න මේ ව්‍යාපාරය කරගෙන යන්න අවශ්‍ය වෙච්ච මේ ආර්ථික සම්පත් ටික අපි කිව්ව මොනවා කියලාද? වත්කම් කියලා. එතකොට මය පුතේ මෙන්න මේ ආර්ථික සම්පත් ටික ව්‍යාපාරෙට දීපු කෙනෙක් ඇතිනේ. ඇයි?
ව්‍යාපාරයට ස්වාධීන පැවැත්මක් තියෙනවා වෙන කායිකව සම්බන්ධයක් නැහැ අයිතිකාරයවත් සම්බන්ධ නැහැ කියලායි අපි ගිණුම් කරන්නේ. ඉතින් උපකල්පනය කරන්නේ. ඔබත් එක්ක සාකච්ඡා කළා මම මේක. එහෙනම් මෙන්න මේ සම්පත් ටික ව්‍යාපාරයට දීපු කෙනෙක් ඇතිනේ. දීපු එක්කෙනෙක් තමයි කවුද? අයිතිකරු. දීපු එක්කෙනෙක් තමයි කවුද? අයිතිකරු. අන බලන්න. අයිතිකාරය දැන් මේ සිරිනි එයා right අනයිතිකාරය. තව අය නැද්ද? ඉන්නවා. කවුද? අයිතිකාරයා කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකාරයා හින්දා එයා එක්කෙනෙක්. තව ඕනෑම තරම් අට්ටි ඉන්න පුළුවන්. බැංකුවල ඉන්න අය දීලා තියෙන්න පුළුවන්. සැපයුම් කරවෝ බහන්න ණයට දීලා තියෙන්න පුළුවන්. මේ විවිධ අය මේ සම්පත් ටික දීලා තියෙන්න පුළුවන්. පැහැදිලිමක් කියන කාරණේ. අන්න පුතේ මෙන්න මේ අරමුදල් සැපයපු පාර්ශවයන්ට අරමුදල් කියන්නේ මුදල් වෙන්නම ඕනේ නැහැ. මෙන්න මේ සම්පත් සැපයපු පාර්ශවයන්ට අපි ඉතින් පොදුවේ හඳුනා ගන්නවා මොකද්ද? අරමුදල් සැපයපු පාර්ශවයන්ට. ඒගොල්ලෝ සැපයපු අරමුදල් ලහපව් දෙන්න. දැන් අයිතිකාරයා මේකට යොදවපු ටික අයිතිකාරයාට මොන විදිහට හරි යහපව් දෙන්න බෑ පුතේ ප්‍රතිලාභයක් විදිහට හරි. කවුරු හරි බාණ්ඩ ටිකක් මේ මස් ටික ණයට දුන්නා කියලා හිතන්න සැපයුම් කරුවේ. එතකොට එයාට මේ මස් ටිකට සල්ලි ගෙවන්න එපා පුතේ මේ ව්‍යාපාරේ කවදා හරි. අන්න බලන්න. අන්න බැඳීම. අන්නේ අරමුදල් සැපයපු පාර්ශවයන්ට ඒ අරමුදල් ලහපව ගෙවන්න. ව්‍යාපාරයට තියෙන බැඳීම තමයි පුතේ අපි කියන්නේ වගකීමක් කියලා. නායසරයක් මම වාට කියනවා මොකද්ද? ව්‍යාපාරයකට අරමුදල් සැපයපු පාර්ශවයන්ට ඒගොල්ලෝ සැපයපු අරමුදල් ලහපව ගෙවන්න. ව්‍යාපාරයකට තියෙන බැඳීමට අපි කියනවා පුතේ මොකක් කියලාද? වගකීමක් කියලා. අපි මේ වගකීම් කියන්නේ මොනවද? වත්කම් කියන්නේ මොනවද? මේ ගිණුම්කරණයේ මූලිකාංග අපි කොහොමද නිර්වචනය කරන්නේ කියලා ගිණුම්කරණය තුළ. අපිට කියලා දෙන්නේ මයි දුවේ පුතේ LKS 1 කියන ගිණුම්කරණ ප්‍රමිතිය ඇතුළේ. මම වැදගත් කාරණයකට ඔබ අරගෙන යන්නේ. වගකීමක් කියන එක තේරෙනව ඔබට මොකද්ද? ව්‍යාපාරයේ කායින් හරි ගත්ත දේවල් තියෙනවා නම් ඒව හපව ගෙවන්න ඕන සරලව කිව්වා. ව්‍යාපාරයට තියෙන බැඳීම අපි කොහොමද කියලාද? වගකීමක් කියලා. එතකොට මෙන්න මේ වගකීම් කියන්නේ මොනවද? එහෙම නැත්නම් ගිණුම්කරණයේ මූලිකාංග වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන්නේ මොනවද? කියන එක අපිට ගිණුම්කරණයේදී නිර්වචනය කරලා දීලා තියෙන්නේ මයි දුවේ පුතේ LKS 1 කියන ගිණුම්කරණ ප්‍රමිතිය ඇතුළේ. අපි එදා දවසේ සාකච්ඡා කළා LKS එකකින් කොහොමද වත්කම් ගැන කියලා තියෙන්නේ කියලා. 2019 සංශෝධනයත් එක්ක LKS එකෙන් වගකීමක් කියලා එක ඒගොල්ලෝ නිර්වචනය කරලා දීලා තියෙනවා පුතේ අපිට කොහොමද? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳියාවක් කියලා. මොකද්ද කියන්නේ? මම ආයසරයක් මම ඔයාලට කියනවා පුතේ මේක කිව්වට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳීමක් අපි කියනවා මොකක් කියලාද? LKS එකට අනුව වගකීමක් කියලා. ආයතර මම ඔයාලට කියන්නමයි දුන්නේ. මොකද්ද කියන්නේ? අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් සතු වර්තමාන බැඳීමකට අපි කියනවා පුතේ මොකක් කියලාද? වගකීමක් කියලා. ඔන්න LKS එකකින් කියන්නේ. බලන්න මේකෙදි කිය ලක්ෂණ ටික LKS එකට අනුව වගකීම් වල ලක්ෂණ ටික බලන්න. මොනවාද? මෙයා වයිට් එක ගමු. LKS එකට අනුව බලන්න පුතේ වගකීම් ලක්ෂණ පළවෙනි කෙනා ගමු. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස බිහි වෙලා තියෙන්නේ මේක.
අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් වීම. ඊළඟට ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන්. එහෙනම් ආර්ථික සම්පත් පවරා දීමට සිදුවීම තුන්වෙනි එක වර්තමාන බැඳීමක් වීම. මේ එකම නිර්වචනයක් මම මේ කෑලි තුනකට ඔයාලට කැඩුවා කියලා දෙන්න පහසු වෙන්න. වර්තමාන බැඳියාවක් වීම. බලන්නමයි පුතේ. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් වීම. එතකොට මේ කියන්නේ මොකක්ද? මේකේ අදහස වෙන්නේ පුතේ මේ අපි කියන වගකීමට අදාළ සිදුවීම මේ වෙනකොට සිදු වෙලා තියෙන එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් වෙනත් විදිහකට කිව්වොත් මයින්දුවේ පුතේ මේ කියන බැඳීම මේ අපි ගිණුම්කරණය කරන මොහොත වෙද්දී ව්‍යාපාරය ඇති කරගෙන තියෙන එකක් වෙන්න ඕන. ආයසරම කියන්නේ මෙන්න මේ කඩේ විකුණන්න තියෙන මස් ටික අපි හිතුවොත් සමන් කියන එක්කෙනාගේ ණයටයි අරගෙන ඉන්නේ. සමන්ගෙන් ණයටයි අරගෙන තියෙන්නේ. මේ අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස වීම කියන එකේ අදහස වෙන්නේ මයි දුවේ පුතේ අපි ගිණුම්කරණය කරන දවස වෙනකොට සමන්ගෙන් ණයට මේ මස් ටික අරගෙන තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක අපේ බැඳීමක් නෙවෙයි. ලබන මාසේ මම ලීසින් එකක් දාලා කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නවා කියලා අපි හිතමු. ලීසි මම ගිණුම්කරණය කරනවා දැන් මේ මාසේ. ඒතර ලබන මාසේ මම ඇති කරගන්න මම දැන් ලබන මාසේ මෙහෙම ඇති කරගන්නවා කියලා බැඳීමක් ඒ බැඳීම මේ මාසේ අපිට වක්කීම් කොට රඳුරගෙන පුළුවන්. එහෙම බෑ. ඒකයි මේ කියන්නේ. ඔය සරලව මම කිව්වේ. එහෙනම් මොකද්ද මයිද මේ පුතේ? අන්න අපි ගිණුම්කරණය කරන මොහොත වෙනකොට මේ කියන ගනුදෙනුව සිදු වෙලා ඉවර වෙලා තියෙන්න ඕන. ඒ බැඳීම ඇති වෙලා තියෙන්න ඕන. අන්න අතීතයේ මේ කරපු දෙයක් හින්දා ඇතිවිච්ච බැඳීමක් මේක. එහෙම වෙන්න ඕනේ කියලා මේ කියන්නේ. අතීතය කියන්නේ මේ ගෙවිච්ච තප්පරේ ඉඳන් අතීතය. අන්න එහෙනම් ගිණුම්කරණය කරන මොහොත වෙද්දී ඒක සිදු වෙලා තියෙන ගනුදෙනුවක් ප්‍රතිඵලයක් නිසා ඇතිවිච්ච බැඳීමක් වෙලා තියෙන්න ඕන. එහෙනම් ඔයාලට පැහැදිලිව කියනවා මොකද්ද? ඒක දැනටම සිදු වී අවසන් වී ඇති. ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවිච්ච බැඳීමක් වෙලා වෙන්න ඕන. පැහැදිලි මම කියපු කාරණේ සරලයි කියලා කියනවා. ඊළඟට පුතේ අපිට කියනවා ආර්ථික සම්පත් පවරා දීමට සිදුවීම. බලන්න මේ අතීතයේ මේ ඇතිවිච්ච මේ ප්‍රතිඵලයේ හින්දා අපේ ව්‍යාපාරයේ තියෙන ආර්ථික සම්පත් ටික පවරලා දෙන්න සිද්ධ වෙනවා. ඒක නේද මේ කියන්නේ? ඔව්. ඇයි බලන්නකො පුතේ. තප්පරයක් හිතන කල්පනා කළා. මේ ඔයා යාළුවගෙන් 50ක් දැන් ඔයා ණයට අරගෙන මේ 50 කවදා හරි y කියන යාළුවට ඔයා දෙන්න ඕනි y x උනා නම්. අපි උදාහරණයට ගියොත් එහෙනම් මේ ඔයා ගාව තියෙන සල්ලි හරි ඔයා ගාව තියෙන මොනවා හරි සම්පතක් නෙමේ 50 වෙනුවට දෙන්න වෙන්නේ. අපි තුමු සල්ලි නයි දෙන්නේ කියලා. අන්න මොකද? ඔයාට ඔයා ගාව තියෙන සල්ලි ටික දෙන්න වෙන්නේ නැද්ද මේ y ට? වෙනවා. අන්න ආර්ථික සම්පත් අපි කෝ ඒවට මොනවා කියලාද? වත්කම්. අන්න ව්‍යාපාරයක තියෙන වත්කම්. දැන් ඔයා ගාව තිබිච්ච වත්කමක් තමයි මුදල්. මුදල් කියන්නේ වට වත්කමන්නේ පුතේ. අන්න ඒ වගේ ව්‍යාපාරයටත් තියෙනවා මොනවද? මුදල්, ඉඩම්, යන්ත්‍ර, ගොඩනැගිලි මේ විවිධ විච්ච වත්කම් ටිකක් තියෙනවා. ආර්ථික සම්පත් ටිකක් තියෙනවා. එතකොට ණය ගෙවන්න නම් මේව මොකක් කරන්න ඕන? ඒගොල්ලන්ට දෙන්න වෙනවා.
ඒගොල්ලන්ට දෙන්න වෙනවා අපි ණයට ගත්ත කට්ටියට. අන්න එහෙනම් අපේ තියෙන ආර්ථික සම්පත් අපි හිතමු මුදල් විතරයි තියෙන්නේ කියලා අපේ. අන්න අපේ තියෙන ආර්ථික සම්පත් නැත්නම් මුදල් පවරා දීමට සිදු වෙනවා. ඇයි පවරා දෙන්න සිද්ධ වෙන්නේ? මේ වගකීමෙන් නිදහස් වෙන්න නම් ඒ ටික දෙන්න එපා. අන්න බලන්න. සරල කතාවක් මේ කියන්නේ. එහෙනම් අන්න අපි මේ වගකීමෙන් නිදහස් වෙන්න නම් අපි ගාව තියෙන සම්පත් ඒගොල්ලන්ට පවර්ලා දෙන්න වෙනවා. අන්න එහෙම පවර්ලා දෙන්න වර්තමානයේ තියෙන බැඳීමක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? වගකීමක් කියලා. මේ වර්තමාන බැඳියාවක් පැවතීම. මොකද පුතේ මේකේ අදහස වෙන්නේ? මේකේ අදහස වෙන්නේ මයි පුතේ මෙන්න මේ කියන කාරණා දෙක නිසා අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන මේ ගනුදෙනුව ඒ ගනුදෙනුව निराකරණය කරන්න නැත්නම් ඒකෙන් නිදහස් වෙන්න ආර්ථික සම්පත් පවරා දීමට සිදුවෙන වර්තමානයේ තියෙන බැඳීම. මොකද්ද මේ? මේ බැඳියාව කියන එක ඇති වෙන විදිහි ආකාර පුතේ දෙකක් තියෙනවා. මේ බැඳියාව වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මොනවද? පළවෙනි එක තමයි මයි දුවේ පුතේ සම්මුතික බැඳීම් ඇති වෙන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද? සම්මුතික බැඳීමක් තියෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි නෛතික බැඳීමක් තියෙන්න පුළුවන්. මම ඔයාලට කියලා දෙන්නම් මේක. පළවෙනි එක තමයි මොකද්ද? සම්මුතිකව බැඳීම තියෙන බැඳීමක් වෙන්න පුළුවන්. දෙක නෛතික බැඳීමක් වෙන්නත් පුළුවන් මේක. මේ කියන්නේ පුතේ මෙන්න මේ අතීතයේ වෙච්ච සිදුවීම නිසා අපි ගාව තියෙන සම්පත් ටික ඒගොල්ලන්ට දීලා එකෙන් නිදහස් වෙන්න මේ පවතින ගිණුම්කරණය කරන වර්තමානයේ වෙද්දී මේ මොහොත වෙද්දී අපිට තියෙනවා නම් මොකක් හරි බැඳීමක්මයි දුවේ පුතේ ඒක අපි කියනවා මොකක් කියලාද? වගකීමක් කියලා. අන්න මේ බැඳීම ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි. මෙන්න මේ කියන බැඳීම ඇති වෙන්න පුළුවන් විදි දෙකයි. මොනවද? සම්මුතික බැඳීම් ඇති වෙන්න පුළුවන්, නෛතික බැඳීම් ඇති වෙන්න පුළුවන්. මේ බැඳීම ඇති වෙන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? දෙකයිමයි පුතේ. මොනවද? සම්මුතික බැඳීම් හෝ නෛතික බැඳීම්. මොනවද මේ සම්මුතික බැඳීමක් කියන්නේ? මොකද්ද මේ නෛතික බැඳීමක් කියන්නේ? මම ඔබට සරල උදාහරණයක් කියන්නම්. මේ කාරණේ ඔබට සදහටම මතක තියාගන්න. මේක ගැඹුරෙන් ඔබ දැනගන්න අවශ්‍ය නැහැ. හැබැයි යන්තම් මේක දැනගන්න ඕන. මම ඔයාලට කියන්නම් පුතේ. අපි සම්මුතික බැඳීමක් කියලා කියනවා. ඔයා හිතන්න ඔයා ඉස්කෝලේ ඇවිල්ලා යන ගමන් මේ ඉන්නවා කියලා හිතන්න. ඔයා ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර යන ගමන් පොත් බෑග් එක දෙල්ලගෙන ගෙදර යන ගමන් මගට යනකොට දැන් ඔයාට හොඳටම බඩිකිනි. ගෙටත් තව ටිකක් දුරයි. කන්න හිතෙනවා පොඩි කඩල පැකට් එකක් කඩෙමි. සල්ලි යතේ නෑ. ගමේ මුදලාලි හින්දා ඔයා ගිහිල්ලා පොඩි කතාවක් දාලා චැට් එකක් දාලා බලනවා මේ කඩල පැකට් එකක් ණයට ගන්න පුළුවන් වේවි කියලා. පුළුවන්. මොකද්ද කියන්නේ? මාමේ සල්ලි ළඟ නෑ දැන්. හැබැයි මට රුපියල් 20ක කඩල පැකට් එකක් දෙන්න. මං ඒ සල්ලි හෙට ගෙනල්ලා දෙන්නම්. මෙවැනි අවස්ථා ඔබේ ජීවිතේ ඇවිල්ලා නැද්ද? තියෙන්න පුළුවන්. අන්න බලන්න. මුදලාලි කිව්වද 20ක කඩල පැකට් එකක් දෙන්න. මෙන්න මේ ડોකියුමන්ට් එකේ අස්සම් කරලා දෙන්නකෝ. මෙන්න මේ ෆෝම් එක පුරවලා අස්සම් කරලා දෙන්නකෝ. රජයේ සේවකයෝ දෙන්නේ කැප අරගෙන ඉන්නකෝ. එහෙම කිව්වද? නෑ එහෙම එකක් කිව්වේ. හැබැයි මේ 20ක කඩල පැකට් එකක් ගෙනිච්ච ඔයාට ඒ 20 අහපව මුදලාලට දෙන්න ඕනි කියන බැඳීමක් ඇති වුණ නැද්ද හිතින්? ඇති වුණා. කතා බහ තුලින් ඇති වුණා. අන්න එහෙම ඇතිවන බැඳීමක් අපි කියනවා මොකක් කියලාද? සම්මුතික බැඳීමක් කියලා. මේක තවත් ඔයාලට මම උදාහරණයක් කියන්නම්. අපි හිතුවොත්
කලින් උදාහරණ තා චුට්ටක් කියලා ඉන්නම්. මොකද්ද කියන්නේ? අන්න එහෙම ඇතිවිච්ච බැඳීමකට අපි කියනවා සම්මුතික බැඳීමක්. ඒ මොකද්ද? හෙට මම සල්ලි දෙන්නම් කියලා ඔයා මේ අරගෙන ගියා රුපියල් 20 කඩලා බෑග්. අන්න බලන්න ලිඛිතව සිද්ධුනේ නැහැ මොකවත්. නීත්‍යානුකූලව සිද්ධුනේ නැහැ. ඔයා මේ 20 දුන්නේ නැහැ කියලා මුදලාලට ඔයා ගිහිල්ලා මේ නඩු දාලා එහෙම කරන්න හැකියාවක් නැහැ. එයි නීත්‍යානුකූලව මෙතන බැඳීමක් ඇති වෙලා නැහැ. හැබැයි ඔයයි මුදලාලි අතර තියෙන තිබිච්ච මොකක් හරි ගමේකම හරි මොකක් හරි සම්බන්ධතාවයක් හින්දානේ මුදලාලි හෙට දෙන්න මේ වත් ටික දුන්නේ. අන්න එහෙම ඇතිවෙන බැඳීම තමයි අපි කියන්නේ මොනවා කියලාද? සම්මුතික බැඳීම. එහෙනම් බැඳීමක් ඇති වෙන්න පුළුවන් එක විදිහක් තමයි මොකද්ද? සම්මුතිකව. හරි. අපිට තව පුංචි උදාහරණයක් කියන්නම්මයි දුවේ. බලන්න අපි හිතනවා මෙන්න මේව දෙන්නේ විවාහ දිවස ගන්න සූදානමින් ඉන්න දෙන්නේ. එතකොට මේ දෙන්න දැන් යාළු වෙලා විවාහ දිවස ගන්නවා කියලා මේගොල්ලන්ගේ නම් ප්‍රසිද්ධ කරලා දෙමව්පිය නෑදෑ හිත පිටු ගම්පලාතේ මේ කියලා මේ සියලු දේ කරලා ඉවරයි දැන්. අන්න මේගොල්ලෝ විවාහ වෙනවා කියන එක ප්‍රසිද්ධියේ කියලා ඉවරයි. ප්‍රසිද්ධ කරලා ඉවරයි. හැබැයි මේගොල්ලෝ අතර පුතේ විවාහ ගිවිස ගැනීමත් එක්ක තමයි නෛතිකව බැඳීමක් ඇති වෙන්නේ. විවාහ ගිවිස ගැනීම එක්ක තමයි මොකද්ද? නෛතිකව බැඳීමක් ඇති වෙන්නේ. මේ සරල උදාහරණයක් කියන්නේ මේක ගැඹුරට යන්න හදන්න එපා. අනවශ්‍ය දෙයක්. හැබැයි මේක ඔබ අවබෝධ කරගන්න ඕනයි. අන්න බලන්න. මේගොල්ලෝ තාම විවාහ ගිවිසගෙන නැහැ. හැබැයි මෙයාට මෙයා දාලා යන්න බෑ, මෙයාට මෙයා දාලා යන්න බෑ. සමාජයට මුහුණ දෙන්න මේ කාරණා රාශියක් එක්ක මේගොල්ලන්ට අනිත් එක්කෙනාව එක්ක ඇති වෙලා තියෙනවා මොකද්ද? බැඳීමක්. අන්න එහෙම ඇතිවන බැඳීමක්. ඒකේ නීත්‍යානුකූලකමක් නැති වුණාට අපි ඒකට කියනවා මොකක් කියලාද? සම්මුතිකව ඇතිවන බැඳීමක්. එහෙම සම්මුතික බැඳීම් ව්‍යාපාරවල තියෙනවා. මේ බැඳීමක් වෙන්න පුළුවන් විදිහ මම මේ කියන්නේ. මේ දෙන්න අපි හිතමු මේම ඉඳලා මේ දෙන්න විවාහ ගිවිස ගත්ත වැටුණා අමාරුයි. මේ දෙන්න විවාහ ගිවිස ගත්තා. අර මොකද වෙන්නේ? මේගොල්ලෝ නීත්‍යානුකූලව මම මේ අහවල් කෙනා අද සිට මගේ කියලා මෙහෙම කියලා නීත්‍යානුකූලව මේගොල්ලෝ අන්න විවාහ වුණා. දැන් ඒගොල්ලන්ට ඇති වුණා ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයට මොකද්ද? නෛතික කතාවක්. අන්න මොකද්ද? නෛතික භාවයක්, නීතිමය භාවයක් ඇති වෙලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා අර සම්මුතිකව තිබිච්ච බැඳියාව නිසා දාලා ගියේ නෑ. දැන් නීතියෙන් තියෙන බැඳීම හින්දා දාලා යන්න විදිහක් නෑ. අන්න බලන්න. මේ වගේ ව්‍යාපාරයකට ඇති වෙන්න පුළුවන් බැඳීම් වෙන්න පුළුවන් විදි තියෙනවා පුතේ දෙකක්. ඒ තමයි නෛතිකව ඇතිවන බැඳීම් තියෙන්න පුළුවන්, සම්මුතිකව ඇතිවෙන බැඳීම් තියෙන්න පුළුවන්. නෛතිකව හෝ සම්මුතිකව ගිණුම්කරණය කරන වර්තමාන මොහොත වෙද්දී ව්‍යාපාරයේ තියෙන සම්පත් ටිකක් පවර්ලා දීලා නිදහස් වෙන්න. ව්‍යාපාරයේ තියෙන ආර්ථික සම්පත් පවර්ලා දීලා නිදහස් වෙන්න. සිදු වෙලා නැත්තම් නිදහස් වෙන්න වෙලා තියෙන අතීතයේදී සිදු වෙලා තියෙන ගනුදෙනු වලට තමයි අපි කියන්නේ. ගනුදෙනු නිසා ඇති වෙලා තියෙන බැඳීම් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? වකීම් කියලා. ආයසරයක් මම ඔබට කියන්නම් පුතේ. මෙන්න මෙහෙම සම්මුතිකව හෝ නෛතිකව අපි මේ ගිණුම්කරණය කරන මොහොත වෙද්දී අපිට ව්‍යාපාරයේ විදිහට යම්කිසි බැඳීමක් තියෙනවා නම් මොකක් සඳහාද? මෙන්න මේ අතීතයේ සිදුවිච්ච ගනුදෙනුව නිසා ආර්ථික සම්පත් කාට හරි පවරලා දෙන්න. අන්න එහෙම තියෙන ව්‍යාපාරයකට බැඳීම වලට තමයි අපි කියන්නේ පුතේ මොනවා කියලාද? වගකීම් කියලා.
එහෙනම් LKS 1 කියන ගිණුම් කරන ප්‍රමිතිය. ඔබ දන්නෝ මයි දුවේ පුතේ මේ ගිණුම්කරණය කියන විෂය මම මේ නැවත නැවත මේක ඔබට මතක් කරන්නේ ඔබ මේකට හුරු වෙන්න ඕන නිසා පෞගේ පාඩම් මේකවලදීත් ඔබට මම මතක් කළා මේ ගිණුම්කරණය කියන එක ගොඩනැගිලා තියෙන්නේ පුතේ ගිණුම්කරණයේ පහසුව සඳහා. ඒ ගිණුම්කරණය තුලින් බලාපොරොත්තු වන අරමුණු වලට ගිනියාම සඳහා මේක ගොඩනගාගෙන තියෙන්නේ පුතේ විවිධ ප්‍රමිති, උපකල්පන, සංකල්ප, පදනම් මේ වගේ රාශියක එකතුවෙන් තමයි පුතේ මේ ගිණුම්කරණය කියන ව්‍යාපාරික භාෂාව නිර්මාණය කරලා තියෙන්නේ. අන්න එතකොට ඒකේ LKS 1 කියන ගිණුම්කරන ප්‍රමිතියෙන් තමයි පුතේ ව්‍යාපාරයක වත්කම් වගකීම් හිමිකම් ආදායම් අපි හඳුනගන්න ඕන කොහොමද කියලා අපිට කියලා දීලා තියෙනවා. අන්න මම ඔබත් එක්ක අද දවසේ කතා කළේ LKS 1 කියන ප්‍රමිති අංක 1ට අනුව වගකීමක් කියන්නේ මොකක්ද කියන එක. සරලව ඔබේ ඔළුවේ තියෙන්නේ මොකක්ද? අපිට තියෙන බැඳීමක්. මොනව සඳහාද? සම්පත් පවර්ලා දෙන්න. වගකීමකින් නිදහස් වෙන්න නම් අපි ගාව තියෙන සම්පත් දෙන්න ඕන. අන්න සම්පත් පවර්ලා දෙන්න අපිට තියෙන බැඳීමක්. ඒ බැඳීම ඇති වෙන්න පුළුවන් ආකාර දෙකයි මොනවද? සම්මුතිකව හෝ නෛතිකව. එහෙනම් එකම එක සැරයක් ඔයාගොල්ලෝට දාන්නම් මම පුතේ අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන ආර්ථික සම්පත් පවරා දීමට සිදුවන වර්තමාන බැඳීම් වලට අපි කියනවා පුතේ ව්‍යාපාරයක් සතු තියෙන වර්තමාන බැඳීම් වලට අපි කියනවා මොකක් කියලාද? වගකීමක් කියලා. මොනවද මෙහෙම ව්‍යාපාරයක තියෙන්න පුළුවන් වගකීම්? උදාහරණයක් වගකීම් වලට මොනවාද පුතේ මෙහෙම තියෙන්න පුළුවන් බැඳීම්? ව්‍යාපාර කටයුතු දියුණු කරන්න බැංකුවෙන් සල්ලි ටිකක් අරගෙන ව්‍යාපාරයට. අන්න මොකද්ද? බැඳීමක්. එහෙනම් බැංකු ණය කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? බැඳීමක්. බැංකුවෙන් ණය අරන් ඒ කියන්නේ අහපෝ ගෙවන්න ඕන. අන්න බැංකු ණය එහෙනම් මොකද්ද? වගකීමක්. මෙහෙම වෙන්න බෑද? ප්‍රායෝගිකව වෙන්න පුළුවන්. මේ කඩේ මේ මස් ටික ගත්තේ සැපයුම් කරුවෙක්ගේ ණයට. මේ කඩේ විකුණන්න මේ මස් ටික ගත්තේ B කියන සැපයුම් කරුවගේ ණයට. B ගේ ණයට ගත්තේ. අන්න B ට අපි කවදාද සල්ලි ගෙවන්න ඕනද? ගෙවන්න ඕනමයි දුවේ. අන්න බහන්ඩ ණයට ගත්තන් හැදෙනව කවුද? ණය හිමියෝ. අපි කලින් කතා කරලා තියෙනවා මේක. ණය හිමි කියන්නේ කවුද කියලා. ගිණුම්කරණයේ හා එහි අවශ්‍යතාවය කොටසෙදි. එකේ දෙක නිපුණතාවයේදී. එතකොට අන්න අපි බහන්ඩ ණයට ගැනීම නිසා හැදුන කවුද? ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ අපේ මොකද්දමයි පුතේ? වගකීමක්. අන්න තව උදාහරණයක් ඔබට මම අරන් ආවා කවුද? ණය හිමියෝ. අපේ මේ මාසේ විදුලි බිල ගෙවන්න තියෙනවා රුපියල් 500ක්. මම මේක ගෙවලා නැහැ. කවදා හරි ගෙවන්න වෙනවද? වෙනවනේ. නැත්නම් ලයිට් කපලා යනවා. රයිට්. අන්න මම මේ මාසේ ගෙවන්න ඕන එකක් ගෙවුවේ නැහැ. ගෙවුවේ නැහැ කියන්නේ කවදා හරි ගෙවන්න වෙන මොකක්ද ඇති උනේ? බැඳීමක් ඇති වුණා. අන්න එහෙනම් ඒක මොකද්ද? වගකීමක්. එහෙනම් ඔයාලට තව එකක් මම කියන්න මොනවද? ගෙවිය යුතු දේවල්. එතකොට ගෙවිය යුතු සියලුම දේවල් අපිට කියන්න පුළුවන් මොනවා කියලාද? ගෙවිය යුතු සියලුම දේවල් අපිට කියන්න පුළුවන් මොනවයි කියලා පුතේ? වගකීම් කියලා. එහෙනම් මම විශ්වාස කරනවා වගකීම් කොටසේ පළවෙනි කොටසයි මම මේ අවසන් කරන්න හදන්නේ. වගකීමක් කියන්නේ මොකද්ද කියලා ඔබට තේරෙන්නේ නැහැ. මම තව චූටි කැලලක් මේකට එකතු කරනවා පුතේ. කොහොමද අපිට වගකීමකින් නිදහස් වෙන්න පුළුවන්? සරල දෙයක්. මොන්ටිසෝරි ළමෙක්ගෙන් ඇහුවා නම් රයිට් සරල කාරණයක්. ශිෂ්‍යත්ව වැඩක් නේ. මොකද්ද? කොහොමද අපිට වගකීමකින් නිදහස් වෙන්න පුළුවන්? එක විදිහක් දෙකක් කතා කරලා අපි නවත්තමු.
අපිට පුතේ වගකීමකින් නිදහස් වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මොනවද? වගකීමකින් නිදහස් වෙන්න පුළුවන් විදිහ. වගකීමකින් නිදහස් විය හැකි ආකාරය. වගකීමකින් නිදහස් වෙන්න පුළුවන්ද ගෙවන්න තියෙන දේවල් ගෙවන්නේ නැතුව? බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ අපි වගකීමෙන් නිදහස් වෙන්න නම් මොකක් කරන්න ඕනද? අපි ගෙවන්න තියෙන දේවල් ටික ගෙවන්න ඕන. බැංකු ණය නම් බැංකු ණය ටික මොකක් කරන්න ඕනද? ගෙවන්න ඕන. ඒ කියන්නේ අපේ ආර්ථික සම්පත් ටික පවරලා දෙන්න ඕන. ණය හිමියන්ට නම් අපි ණය හිමියන්ට ගෙවන්න ඕන. ඒ කියන්නේ අපේ ආර්ථික සම්පත් ටික පවරලා දෙන්න ඕන. අන්න එහෙනම් මේ ගෙවිය යුතු ඕන දෙයක් ගෙවන්න ඕනි නිදහස් වෙන්න නම්. ඒ කියන්නේ අපේ ආර්ථික සම්පත් පවරලා දෙන්න ඕන. පැහැදිලි මම කියන කාරණේ. අන්න වගකීමකින් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් කොහොමද? පළවෙනි එක අපිට පුළුවන් පුතේ ඕන නම් මොකක් කරන්නද? මුදල් ගෙවන්න. අන්න මුදල් කියන්නේ ආර්ථික සම්පතක්. අන්න එහෙනම් මුදල් ගෙවලා නිදහස් වෙන්න පුළුවන්. මුදල් ගෙවලා නිදහස් වෙන්න බැයිද? පුළුවන්. සරල කතාව. ඔයා මේ යාළුවගෙන් ගත්තේ 50, ඔයා යාළුවට රුපියල් 50 ආපහු දීපුවම මොකක් වෙනවද? ඔයා වගකීමෙන් නිදහස් වෙනවා. අපි හිතමු ඔයා මේ 50ක් ගත්තා. දැන් මේ 50 ඔයාට දෙන්න විදිහක් නැහැ. දැන් කාලයක් ගියා යාළුවා දැන් ඉල්ලනවා. දැන් යාළුවාගේ ගෙදරටත් කියලා ගෙදරනුත් පොඩ්ඩක් ඒ යාළුවා අම්මෙන් මගේ හම්බුල මේ ළමයන් ගත්තේ සල්ලි දෙන්න කියලා. මෙහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඔබේ අම්මත් යාළුවගේ අම්මත් එහෙම වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි අපි හිතුවත් උදාහරණයක් විදිහට එහෙම වුණා කියලා. අර ඔබට දැන් දෙන්න දෙයක් නැහැ. ඔබට සිද්ධ වෙනවා. අපි හිතනවා ඔයා ගාව තියෙන කවකටු පෙට්ටිය දෙනවා යාළුවට. සල්ලි නැහැ මචං. මෙන්න මේ කවකටු පෙට්ටිය මල් ළඟ තියෙනවා මේක අරගෙන යන්න. අන්න මොකක් කළාද? මේ කවකටු පෙට්ටිය කියපේක ඔයා ගාව තිබිච්ච මොකද්ද? වටිනාකමක් සහිත ආර්ථික සම්පත. අන්න සල්ලි කියන සම්පත ඔයා ගාව තිබුණේ නැහැ. කවකටු පෙට්ටිය තිබුණා. ඔයා ඒක පවර්ලා දීලා වක්කීමින් නිදහස් වුණා. අන්න මොකද්ද? වත්කම් පවර්ලා දීලා අපිට පුතේ වක්කීම් වලින් නිදහස් වෙන්න පුළුවන්. එහෙනම් වක්කීම් වලින් නිදහස් වෙන්න තව විදියක් තමයි මොකද්ද? වත්කම් පවරා දීම. එහෙනම් වත්කම් පවර්ලා දීලා අපිට වක්කීම් වලින් නිදහස් වෙන්න පුළුවන්. තවත් එකක් කියලා නැත කරන්නම්. අපි හිතුවොත් මෙහෙම ඔයා මේ සල්ලි දැන් මේ ඔයා S මේ Y මේ සල්ලි දැන් දෙන්න ඉන්නේ. එහෙම හිතමු අපි. Y S ගෙන් ගත්ත කියලා කොහොම හරි කමන්නේ. right. දෙන්න ඉන්නේ. දැන් ඔයා ගාව සල්ලි නැහැ. මෙහෙම පවර්ලා දෙන්න වත්කම කවකට පෙට්ටිය මුකුත් නැහැ. දැන් මොකක් කරන්න වෙන්නේ? කාගෙන් හරි ඉල්ලගෙන මෙයාගේ ණය ගෙවන්න වෙනවා. වෙන්නේ නැද්ද මයිදුවේ පුතේ? වෙනවා. ඒත් සාමාන්‍ය ව්‍යාපාරයකත් වෙන්න බැයිද උම දේවල්? පුළුවන්. අන්න ණයක් අරගෙන ණයකින් මොකක් වුණාද? නිදහස් වුණා. පැහැදිලිමත් කියන කාරණේ. එහෙනම් ඒ ණයත් මේ ණය දෙකම මොනවද? ණය. ණය කියන්නේ මොනවද? බැඳීම. බැඳීමක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයක ගිණුම් කර්මයේ භාෂාවේ වගකීමක්. අන්න එහෙනම් වගකීමක් බවට පත් කරලා වක්කීමකින් නිදහස් වෙනවා. එකම කතාව තැන වෙනස් වුණා. අන්න එහෙනම් තව විදිහක් තමයි මොකද්ද? වගකීම් බවට පත් කිරීම. වගකීම් බවට පත් කිරීම. එහෙනම් අන්න අපිට නිදහස් වෙන්න පුළුවන් තව විදිහක් තමයි මොකද්ද පුතේ? වගකීම් බවට පත් කළා. right. මෙන්න මේ විදිහට නිදහස් වෙන්න වෙන ඒ කියන්නේ මේ හැමතැනදීම උනේ පුතේ ආර්ථික සම්පත් පවරලා දෙන්න උනේක. අන්න ආර්ථික සම්පත් පවරලා දෙන්න ලිඛිතව හෝ සම්මුතිකව බැඳීමක් ඇති වෙන විදිහේ
ගනුදෙනුවක් ව්‍යාපාරයක සිද්ධ වෙලා තියෙනවා නම් L කේස් එකට අනුව අපි යාව හඳුනගන්නේ කවුරු කියලාද මයි දුවේ පුතේ? වගකීමක් කියලා. L කේස් එකට අනුව අපි යාව හඳුනගන්නේ කවුරු කියලාද මයි දුවේ පුතේ? වගකීමක් කියලා. එහෙනම් එකම එක සැරයක් ඔළුවට දාගෙන මං කියන්නම් ඔයාට මොකද්ද අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් වෙලා විදිහට ඇති වෙලා තියෙන ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරයකට ඇති වර්තමාන බැඳීම් වලට අපි කියනවා පුතේ මොනවා කියලා? වගකීම් කියලා. මම විශ්වාස කරනවා වගකීමක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මම ඊළඟ කොටසින් ඔබත් එක්ක හමුවන්නේ මොනවද මේ වගකීම් බෙදන්න පුළුවන් පදනම් කියලා කතා කරන්නේ. හරි. අපි සාකච්ඡා කළේ දුවේ පුතේ ගිණුම් කරන මූලිකාංගවල දෙවෙනි එක ව්‍යාපාරික වගකීම් කියන්නේ මොනවද කියලා. ව්‍යාපාරික වගකීම් කියන්නේ මොනවද කියලා. මම විශ්වාස කරනවා ඔබ වගකීමක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න ඇති කියලා. මම ඔබත් එක්ක දැන් යන්න හදන්නේ මෙන්න මේ කියපු ව්‍යාපාරයකට තියෙන බැඳීම් එහෙම නැත්නම් මේ වගකීම් අපිට වර්ග කරන්න පුළුවන් මොන පදනම් යටතේද කියලා බලන්න. L කේස් එකට අනුව ඉගෙනගත්ත මේ වගකීම් වර්ග කරන්න පුළුවන් කොහොමද කියලා බලන්න තමයි ඔයත් එක්ක යන්න හදන්නේ. වගකීම් පුතේ මේ වගකීම් වර්ග කරන්න පුළුවන් ප්‍රධාන පදනම් දෙකක් තියෙනවා. කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මේ වගකීම් වර්ග කරන්න පුළුවන් L කේස් එකට අනුව ප්‍රධාන පදනම් පුතේ දෙකක් තියෙනවා. කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවද පුතේ පදනම් දෙක? පළවෙනි පදනම තමයි අයිතිය අනුව. අපිට වගකීම් වර්ග කරන්න පුළුවන් පළවෙනි පදනම තමයි මොකද්ද? අයිතිය අනුව. වගකීම් වර්ග කරන්න පුළුවන් පළවෙනි පදනම තමයි පුතේ මොකද්ද? අයිතිය අනුව. ඊළඟට අපිට වගකීම් වර්ග කරන්න පුළුවන් දෙවෙනි පදනම තමයි පුතේ කාලය අනුව. එහෙනම් වගකීම් වර්ග කරන්න පුළුවන් පදනම් දෙකයි. එකක් අයිතිය අනුව අනිත් එක කාලය අනුව. අයිතිය අනුවයි කාලය අනුවයි. now වගකීම් වර්ග කරන්න පුළුවන් පදනම් දෙකයි පුතේ මොනවද? එකක් අයිතිය අනුව අපිට වගකීම් වර්ග කරන්න පුළුවන්. දෙවෙනි එක කාලය අනුව අපිට වගකීම් වර්ග කරන්න පුළුවන්. right. මොකද්ද මේ කාලය අනුවයි අයිතිය අනුවයි කියලා කියන්නේ පුතේ? මම ඔබට කියන්නම් මේ අයිතිය අනුව වගකීම් වර්ග කරනවා කියලා කියන්නේ මේ අරමුදල් ආපහු ගෙවන්න ඕන. කාටද කියලා හිතලා කාටද කියලා බලලා අපි වගකීම් වර්ග කරන පදනමට තමයි පුතේ කියන්නේ අයිතිය අනුව වගකීම් බෙදන පදනම කියලා. මම ආයසරයක් කියලා කියන්නම් මෙහෙම ව්‍යාපාරයකට විවිධ පාර්ශ්වයන් සම්පත් සපයනවනේ පුතේ. අන්නේ සපයපු සම්පත් අහපව ගෙවන්න නැත්නම් අහපව ඒගොල්ලන්ට දෙන්න ව්‍යාපාරයට බැඳීමක් තියෙනවනේ. ඒ බැඳීමටනේ පුතේ අපි වගකීමක් කියලා කිව්වේ. අන්න එහෙනම් අර මුදල් ආපසු ගෙවන්න ඕනේ කාටද කියලා බලලා වගකීම් බෙදන පදනමට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අයිතිය අනුව වගකීම් බෙදන පදනම කියලා. අර මුදල් ආපසු ගෙවන්න ඕනේ කාටද? අන්න ඒක අනුව වගකීම් බෙදන පදනම තමයි අපි කියන්නේ මොකක් කියලාද? අයිතිය අනුව වගකීම් බෙදන පදනම කියලා කියන්නේ. කාලය අනුව වගකීම් බෙදන පදනමයි කියලා කියන්නේ මයිදුවේ පුතේ හොඳට අහගන්න. අපි මේ අරමුදල නැත්නම් මේ ණයෙන් නිදහස් වෙන්න ඕනි කොච්චර කාලෙකින්ද? අන්න ණයෙන් නිදහස් වෙන්න ඕනි කොච්චර කාලෙකින්ද කියන කාරණේ මත වගකීම් බෙදන පදනමට අපි කියනවා මොකක් කියලාද?
කාලය අනුව වක්කීම් බෙදන පදනම. එහෙනම් වක්කීම් ප්‍රධාන පදනම් දෙකක් යටතේ අපිට වෙන් කරන්න පුළුවන් පුතේ. පළවෙනි එක්කිනා තමයි අයිති අනුව, දෙවෙනි පදනම තමයි කාලය අනුව. ප්‍රධාන පදනම් දෙකක් යටතේ අපිට වක්කීම් වර්ග කරන්න පුළුවන්. එකක් අයිති අනුව, අනිත් එක කාලය අනුව. පුතේ අයිති අනුව වක්කීම් නැවත බෙදන්න පුළුවන් අපිට කොටස් දෙකකට. පළවෙනි එක අභ්‍යන්තර වක්කීම්. පළවෙනි එක අභ්‍යන්තර වක්කීම්. පළවෙනි එක අභ්‍යන්තර වක්කීම්. එහෙනම් අනිත් එක ඔයාලට දැනටමත් ඇවිල්ලා ඇති. දෙවෙනි එක තමයි මොකද්ද? බාහිර වක්කීම්. දෙවෙනි එක බාහිර වක්කීම්. අන්න බලන්න. අයිති අනුව අපිට වක්කීම් වර්ග දෙකකට බෙදන්න පුළුවන් පුතේ. එකක් අභ්‍යන්තර වක්කීම්, අනිත් එක බාහිර වක්කීම්. මොනවද අභ්‍යන්තර වක්කීම් කියලා කියන්නේ? මම කියන්නම් අහගන්න පුතේ. අභ්‍යන්තර වගකීම් කියලා කියනවා ව්‍යාපාරයේ අයිතිකාරයා හෝ අයිතිකරුවන් ව්‍යාපාරයට සපයපු සම්පත් නැත්නම් අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට අපි කියන පුතේ අභ්‍යන්තර වක්කීමක් කියලා. ඔන්න මම ආයෙසරයක් වාට කියනවා මොකද්ද? වැදගත්ම කාරණයක් හොඳ අවධානයෙන් අහගෙන මොකද්ද කියන්නේ? ව්‍යාපාරයේ අයිතිකාරයා ව්‍යාපාරයට යොදවපු අරමුදල් අහපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීම අපි කියනවා කියලාද? අභ්‍යන්තර වක්කීමක් කියලා. අපි මුලින්ම ඒකක සංකල්පයෙන් මේ පාඩම පටන් ගත්තේ. ඔයාලට මතකයි අයිතිකාරයත් ව්‍යාපාරයෙන් එළිය ඉන්නවා කියලා හිතන්න. ඒතකොට ඔයානම් ව්‍යාපාරයේ මූල්‍ය ගණකාධිකාරිවරයා ඔයා ගිණුම් හදන්නේ ඔයාගේ S2 හරියට ව්‍යාපාරයේ S2 කියලා හිතලා. ඒතර ඔයාට අයිතිකාරයා පේන්නේ බාහිර මේ හැමෝම එළියෙන් ඉන්න කට්ටිය. ව්‍යාපාරයේ තමයි ඔයාගේ ඇතුළේ ඉන්න කට්ටිය. එහෙනම් අන්න අභ්‍යන්තර මේ අයිතිකාරයාගේ අර නිකම්ම මෙයාව එළියට විසි කරලා දාන්න බෑනේ. ඒ නිසා පොඩි ගෞරවයක් දෙනවා යාට මොකද්ද? අභ්‍යන්තර වක්කීමක් කියලා. හරි. එහෙනම් මොකද වෙන්නේ? අන්න ව්‍යාපාරික අයිතිකරු හෝ අයිතිකරුවා. ඇයි මං හිම කියන්නේ? ව්‍යාපාරයේ කේවල ස්වාමී ව්‍යාපාරයක නම් අයිතිකාරයා. හවුල් ව්‍යාපාරයක වුණොත් එහෙම හවුල්කරුවා. සමාගමක වුණොත් එහෙම කොටස්කරුවා. අන්න එහෙනම් ව්‍යාපාරයේ අයිතිකාරය හෝ අයිතිකරුවා. ව්‍යාපාරයට සපයපු අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට අපි කියන පුතේ මොකක්ද කියලාද? අභ්‍යන්තර වක්කීමක් කියලා. එහෙනම් අයිති අනුව වක්කීම් බෙදන්න පුළුවන් පදනම් දෙකයි, නැවත සැරයක් වර්ග දෙකයි. මොනවද? අභ්‍යන්තර වක්කීම් සහ බාහිර වක්කීම්. අභ්‍යන්තර වක්කීම් කියලා කියනවා ව්‍යාපාරයේ අයිතිකරු හෝ අයිතිකරුවන් ව්‍යාපාරයට සපයපු අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට. පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. එහෙනම් බාහිර වක්කීම් කියන්නේ මොනවාද පුතේ? අභ්‍යන්තර වක්කීම ඔබ දන්නවා නම් බාහිර වක්කීම ඔබට ඉතාම ලේසියි. මොනවද බාහිර වක්කීම් කියන්නේ? ව්‍යාපාරයේ බාහිර පුච්චලේ. මොනවාද බාහිර වක්කීම් කියලා කියන්නේ? ව්‍යාපාරයෙන් බාහිර පුච්චලේ ව්‍යාපාරයට සපයා ඇති අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට අපි කියනවා පුතේ මොනවා කියලාද? බාහිර වක්කීමක් කියලා. අන්න අයිතිය අනුව අපිට වක්කීම් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. මොනවද? අභ්‍යන්තර වක්කීම් සහ බාහිර වක්කීම්. අභ්‍යන්තර වක්කීම් කියලා කියනවා ව්‍යාපාරයේ අයිතිකරුවන් ව්යාපාරයට සපයපු අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීම අපි කියනවා අභ්‍යන්තර වක්කීමක් කියලා. බාහිර වක්කීමක් කියනවාමයි පුතේ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වය. ඒ කියන්නේ අයිතිකරු නොවන වෙන තෝරන පාර්ශ්වය ව්‍යාපාරයට අරමුදල් සපයලා තියෙනවා නම් ඒ අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට අපි කියනවා පුතේ බාහිර වක්කීමක් කියලා. එහෙනම් මට පැහැදිලි අයිති අනුව වක්කීම් බෙදනවා කියලා කියන්නේ අරමුදල් සැපයපු කෙනාට ව්‍යාපාරයට තියෙන අයිතිය
අණු වක්කයෙන් බෙදෙන පදනමට තමයි කිව්වේ අපි අයිති අණු වක්කයෙන් බෙදෙන පදනමයි කියලා. ඒ කියන්නේ අරමුදල් ආපහු ගෙවන්න ඕනි කාටද කියලා බලලා. වක්කයෙන් බෙදෙන පදනමට අපි කිව්වා අයිති අණු වක්කයෙන් බෙදෙන පදනමයි කියලා. ඒ අයිති අණු වක්කයෙන් බෙදෙන වර්ග දෙකකට බෙදෙනවා පුතේ. මොනවද? අභ්‍යන්තර වක්කීම් සහ බාහිර වක්කීම්. අභ්‍යන්තර වක්කීම් කියලා කියනවා ව්‍යාපාරයේ අයිතිකරු හෝ අයිතිකරුවන් ව්‍යාපාරික සපයපු අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට. බාහිර වක්කීම් කියලා කියනවා බාහිර පාර්ශ්වයන් ව්‍යාපාරික සපයපු සම්පත් නැත්නම් අරමුදල් වෙනුවෙන් අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට. එහෙනම් ඔබට පැහැදිලිමයි පුතේ. ඊළඟට මේ අභ්‍යන්තර වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරය ව්‍යාපාරයට සපයපු අරමුදල්. ව්‍යාපාරයේ අයිතිකාරය පුතේ ව්‍යාපාරයට දෙයක් සැපෙව්වොත් ව්යාපාරයේ අයිතිකාරය ව්‍යාපාරයට දෙයක් සැපෙව්වොත් අපි ඒවට කියන්නේ ප්‍රාග්ධනය කියලා. මොකද්ද කියන්නේ? අයිතිකාරය ව්‍යාපාරයට සපයන සම්පත් වලට අපි කියන්නේ මොනවා කියලාද පුතේ? ප්‍රාග්ධනය කියලා. මෙන්න මේ ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට අයිතිකාරය යොදවන්න අයිතිකාරයට ව්‍යාපාරය තුළ ඇති වෙනව පුතේ මොකද්ද? අයිතියක්. තේරුණා මම කියන කාරණේ. අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන්නේ දෙකක් නේ. එතකොට අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවන්න එයාට ව්‍යාපාරය තුළ ඇති වෙනව මොකද්ද? අයිතියක් ව්යාපාරය පිළිබඳව. අන්නේ අයිතියට අපි කියනවා පුතේ හිමිකම් කියලා. ඒ අයිතියට අපි කියනවා මොකක් කියලාද? හිමිකම් කියලා. එහෙනම් අන්න අභ්‍යන්තර වක්කීම් කියලා කියන්නේ මොකද්ද? අයිතිකරුගේ හිමිකමටමයි. මොකක්ද අභ්‍යන්තර වක්කීම් කියන්නේ? අයිතිකරුගේ හිමිකමට. ඒ කියන්නේ අයිතිකාරය ව්‍යාපාරයට සපයපු අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීම අපි කියනවා කියලාද? අභ්‍යන්තර වක්කීමක්. එහෙනම් අයිතිකාරය ව්‍යාපාරයට දෙයක් සැපෙවුවොත් ඒවට අපි කියන්නේ පුතේ ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනයේ යොදවන්න අයිතිකරුට ව්‍යාපාරය තුල ඇති වෙනව මොකද්ද පුතේ? ව්‍යාපාරය තුල අයිතියක්. අන්නේ අයිතියට අපි කියනවා කියලාද? හිමිකම් කියලා. ඒ අයිතියට අපි කියනවා කියලාද? හිමිකම් කියලා. එහෙනම් හිමිකම් කියන්නේ මොනවද කියලා වාගෙන් අහුවොත් ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕන. හිමිකම් කියන්නේ මොනවද කියලා අහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕන. මොනවද හිමිකම් කියලා කියන්නේ? හිමිකම් කියලා කියන පුතේ මම කියන්නම් අහගන්න. ව්‍යාපාරයේ අයිතිකාරයා ව්යාපාරයට සම්පත් යෙදවීම තුලින් ව්‍යාපාරය තුල ඔහුට ඇති වෙලා තියෙන අයිතිය අපි කියනවා කියලාද? හිමිකම් කියලා. ආශ්‍රය මම කියන්නම්. ව්යාපාරයේ අයිතිකාරයාට ව්‍යාපාරයට සම්පත් යෙදවීම නිසා ව්යාපාරය තුල ඇති වෙලා තියෙන අයිතියට අපි කියනවා කියලා පුතේ හිමිකම් කියලා. මම හිතනවා පැහැදිලි මේ කාරණය. ඒතර මේ හිමිකම් හොයන්න පුළුවන් පුතේ ව්‍යාපාරයක තියෙන මුළු වත්කම් වලින් මුළු බාහිර වක්කීම් ටික අඩු කළා. ඇයි ව්යාපාරයක තියෙන ඔක්කොම සම්පත් ටිකට අපි කියවන්නේ මොනවද කියලාද? කලින් කොටසෙදි ඉගෙන ගත්තනේ මොනවද? වත්කම්නේ පුතේ. අන්න එහෙනම් ඒ මුළු වත්කම් වලින් ව්‍යාපාරයේ තියෙන සියලුම සම්පත් ටික ඒක සමාන වෙන්න බෑ පුතේ. ඒ අයිතිකේ අභ්‍යන්තර වක්කීම් සහ බාහිර වක්කීම් ටිකට. ඇයි? ඒගොල්ලෝ දීපු සම්පත් ටිකනේ පුතේ ඒ තියෙන්නේ. ඒගොල්ලෝ අරමුදල් සැපෙව්වේ සම්පත් ටික ගන්න. එහෙනම් සමාන වෙන්න ඕනේ පුතේ. අන්න එහෙනම් අභ්‍යන්තර වක්කීම් ටික අපිට හොයාගන්න පුළුවන් කොහොමද? මුළු සම්පත් ටිකෙන් බාහිර වක්කීම් ටික අයින් කළා. හරි නේද? රයිට්. එහෙනම් මුළු සම්පත් වලින් බාහිර වක්කීම් ටික අඩු කරපුවාම ඒත් ලැබෙන්නේ මොකද්ද? අයිතිකරුගේ හිමිකමයි. එහෙනම් ඔයාලට පැහැදිලි අභ්‍යන්තර වක්කීම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා ව්යාපාරයට සපයපු අරමුදල් අහපො ගෙවන්න ව්යාපාරයට තියෙන බැඳීම. එතකොට අයිතිකාරය ව්‍යාපාරයට අරමුදල් සපයනවා නම් ඒ සපයන අරමුදල් සැපයීමට අපි කියන නම තමයි පුතේ කියනු කරන්නේ ප්‍රාග්ධනීය යොදවනවා කියන එක. ප්‍රාග්ධනය නිසා මොකද වෙන්නේ? අයිතිකාරයට ව්‍යාපාරය තුල පුතේ අයිතියක් ඇති වෙනවා. අන්නේ අයිතියට කියනවා නම ඒ මොකද්ද? හිමිකම්. එහෙනම් අයිතිකාරයට ව්‍යාපාරය තුල තියෙන මොකද්ද? හිමිකම. පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. ඊළඟට බාහිර වක්කීම්. බාහිර වක්කීම් කියලා කියනවා මම ආයෙත් සරක් වාට මතක් කරන්නම් පුතේ. බාහිර වක්කීම් කියලා කියනවා
බාහිර පුච්චලයෙන් අරමුදල් සැපේවට පස්සේ ඒ අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට. මොකද කියන්නේ ව්‍යාපාරයෙන් බාහිර පුච්චලයෙන් ව්‍යාපාරයට සපේපු අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට අපි කියනවා කියලා බාහිර වකීම් කියලා. උදාහරණයක් මම ඔයාලට කිව්වොත් ව්‍යාපාරයේ දියුණුව සඳහා බැංකුවකින් ණයක් අරන් තියනවා නම් ඒක බැංකු ණයක්. අනේ බැංකු ණය කියන්නේ ව්‍යාපාරයට මොකද්ද? බාහිර වකීම. අපි භාණ්ඩ කඩේ විකුණන භාණ්ඩ ටිකක් ණයටයි අරගෙන තියෙන්නේ. නැවත විකිණීමේ අරමුණෙන් භාණ්ඩ ණයට අරගෙන. ඇති වෙනවා ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ අපි වගකීම. මොන වගකීමද පුතේ? බාහිර වගකීම. අපි ජංගම ගිණුමේ සල්ලි නැතුව අපේ බැංකු ජංගම ගිණුමේ සල්ලි නැතුව අපි චෙක්පත් ලියනවා. අන්න බැංකුවෙන් අපිට හම්බ වෙනවා පුතේ කෙටි කාලින ණයක්. ඒකට අපි කියනවා බැංකු අයිරාවක්. බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද? බාහිර වගකීම. අපි විදුලි බිල ගෙවලා නැහැ. ගෙවිය යුතුයි. ඒක අපේ මොකද්ද? වගකීම. අපි ගෙවන්න ඕන එකක් ගෙවලා නැහැ. ඒක අපේ මොකද්ද? වගකීමක්. කවදා හරි ගෙවන්න ඕන. මොන වගකීමද? බාහිර වගකීම. එහෙනම් වාර කියන්න පුළුවන් මොකද්ද? ව්‍යාපාරේ බාහිර පාර්ශ්වයන් සැපී වර මුදල් අහපව ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීමට අපි කියනවා කියලාද? බාහිර වගකීමක් කියලා. පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. මම මෙතන සටහන් කරන්නේ නැහැ පුතේ. ඔයාලට තිරේ අදාළ සටහන ප්‍රසන්ටේෂන් එකේ පේන නිසා. right. ඊළඟට පුතේ අපිට වගකීම් වර්ක් කරන්න පුළුවන් ඊළඟ පදනම තමයි කාලය අනුව. මේ කාලය අනුව වගකීම් වර්ක් කරනවායි කියලා කියන්නේ පුතේ අපි නිදහස් කරන්න ඕනි වගකීම කොච්චර කාලෙකින්ද? ඒ කියන්නේ අපි මේ ණය ගෙවල ඉවර කරන්න ඕනි කොච්චර කාලෙකින්ද? අන්න ණය ගෙවල ඉවර කරන්න ඕනි කාලය මත වගකීම් බෙදන පදනමට අපි කියනවා මොකක්ද කියලාද? කාලය අනුව වගකීම් බෙදන පදනමයි කියලා. කාලය අනුව වගකීම් බෙදන පුතේ ප්‍රධාන කොටස් දෙකකට පළවෙනි එක තමයි ජංගම වගකීම්. පළවෙනි එක තමයි ජංගම වගකීම්. දෙවෙනි වර්ගයේ තමයි පුතේ ජංගම නොවන වගකීම්. අන්න කොටස් දෙකයි මොනවද? ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. කොටස් දෙකයි ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. අන්න කාලය අනුව වගකීම් බෙදනවා වර්ග දෙකකට පුතේ මොනවද? ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. කාලය අනුව වගකීම් බෙදනවා වර්ග දෙකකට පුතේ මොනවද? ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම්. මොනවටද ජංගම වගකීමක් කියලා කියන්නේ? ජංගම කියන කතාව ඇතුළෙම පුතේ ඔයාට අදහසක් එනවා. මොකද්ද? මේක නිකන් හෙලවෙනවා වෙනස් වෙනවා වගේ අදහසක් ඔයාට එනවා. අන්න බලන්න. කාලය අනුව වගකීම් බෙදන පළවෙනි පදන තමයි ජංගම වගකීම්. ජංගමයි කියලා කියන මොකද්ද? වෙනස් වෙනවා වගේ අදහසක් ඔයාට දැනෙනවා. අන්න අපි පුතේ මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕනේ. අවුරුද්දකට වඩා අඩු කාලයකින්. අපි ගිණුම් කරන්නේදී පුතේ ගිණුම් කාලච්ඡේදයක් කියලා ගන්නේ වසරක කාලයක්. එහෙනම් මේ ව්‍යාපාරයේ මේ අරමුදල් සපයා ගැනීම නිසා ඇති වෙලා තියෙන මේ වගකීම නිරවුල් කරන්න ඕනේ. එහෙම නැත්නම් නිදහස් කරන්න ඕනේ. වසරකට වඩා අඩු කාලයකින්. අපි ඒකට කියනවා පුතේ මොකක්ද කියලාද? ජංගම වගකීමක් කියලා. මේකෙන් අපිට නිදහස් වෙන්න තියෙන කාලේ වසරකට වඩා වැඩි නම් අපි ඒකට කියනවා මොකක්ද කියලාද? ජංගම නොවන වගකීමක් කියලා. මේ සරල කාරණා ටිකක් ඔයාලට පහසුවෙන්ම මේක ඔලුවට දාගන්න පුළුවන්මයි පුතේ. එහෙනම් ජංගම වගකීම් කියලා කිව්වා නිදහස් වෙන්න ඕනි ගෙවිය යුතු කාලය මම කෙටියෙන් චුට්ටක් ලියන්නම් ඔයාලට අවබෝධ වෙන්නේ. වසරකට වඩා අඩු. ඔයා හිතන්න විදුලි බිලක් තියෙනවා මේක ඔයාට ගෙවන්න අවුරුදු 5ක් එහෙම කාලය දෙනවද? නෑ.
ගෙවන්න ඕනේ කාලේ වසරකට වඩා අඩුයි. මාසයයි 2යි 3 මාසෙලයි කපනවා. right අන්න මොකද්ද? ගෙවිය යුතු කාලේ වසරකට වඩා අඩුයි. අන්න එහෙමනම් ඒවට අපි කියනවා මොනයි කියලාද? ජංගම වක්කීම් කියලා. ගෙවිය යුතු කාලය වසරකට වඩා අඩුයි. මේකේ අදහස වෙන්නේ පුතේ නිතර අගය වෙනස් වෙනවයි කියන එක. ඒකයි මේ ජංගම කීන්ට චල කියන එකේ අදහස් වෙන්නේ මොකද්ද? නිතර අගය වෙනස් වෙනවා මේ වගේ. ඇයි අපිට මේව වසර ගණන් අවුරුදු ගණන් ඉන්න බෑ. අද ණයට ගත්තා ඒ සල්ලි ටික දුන්නා හෙට ආයෙ ණයට ගන්නවා. එහෙමයි යන්නේ පුතේ. අන්න බලන්න අපි කඩේ විකුණන වාහන ටිකක් ණයට ගන්නවා. අද ඩෙලිවරි වෑන් එක ආපුවම ටිකක් ණයට ගන්නවා. මේ සරල උදාහරණයක්. ඊට පස්සේ ආයෙ දවස් 14න් එද්දී යාගේ චෙක් එක දුන්නා. ආයෙ බොට් ටිකක් ණයට ගන්න. අන්න මොකද්ද? අර ණය හිමියෝ කියන වක්කීම නිතර වෙනස් වෙනවා පුතේ. අන්න නිතර වෙනස් වෙනවා නම් ඒ කියන්නේ ගෙවන්න ඕන කාලය වසරකට වඩා අඩුයි නම් අපි කියන ඒවට මොනවා කියලාද? ජංගම වක්කීම් කියලා. උදාහරණයක් ව්‍යාපාරයක ඉන්න ණය හිමියෝ කියන වක්කීමක් බහන්න ණයට ගත්තාම ඒගොල්ලෝ ඇති වෙන්නේ. එතකොට ඒගොල්ලන්ට නිතර සල්ලි ගෙවන්න ඕන. අන්න මොකද්ද අපි? ජංගම වක්කීම. අපි ගෙවිය යුතු විදුලි බිල නැත්නම් ජල බිල ගෙවිය යුතුයි කියන්නේ අපි ගෙවලා නැහැ. හැබැයි ගෙවලා නැහැ කියලා අවුරුදු 5ක් ගෙවන්න නැතුව ඉන්න බෑ. අන්න මොකද්ද? ජංගම වක්කීම. මම හිතනවා පැහැදිලි මේක. right. බැංකුවකින් ගත්තේ බැංකුව අයිරාවක්. ඒක මාසයක් වගේ කාලෙකදී අපි මේක සෙටල් කරන්න ඕන. අවුරුදු 5 දෙන්නේ නැහැ. අන්න මොකද්ද? ජංගම වක්කීම. right. මම හිතනවා විශ්වාස කරනවාට පැහැදිලි කියලා. එහෙනම් ජංගම වක්කීම කියන්නේ මොකද්ද කියලා මොකද්ද? ගෙවන්න ඕන කාලය අනුව වක්කීම් බෙදන පදනමයි අපි කාලය අනුව වක්කීම් බෙදන පදනම කියලා කිව්වේ. ඒ කියන්නේ අරමුදල් සපේපු අරමුදල් අහකෝ ගෙවන්න අපිට හම්බෙන කාලය වසරකට වඩා අඩුයි නම් අපි වට කියනවා ජංගම වක්කීම් කියලා පුතේ. අපි ගෙවලා නිදහස් වෙන්න ඕන කාලය වසරකට වඩා වැඩි නම් අපි වට කියනවා මොනයි කියලාද? ජංගම නොවන වගකීම් කියලා. එහෙනම් ඔන්න කාලය අනුව වක්කීම් බෙදුව පදනම් දෙකක් ඇතුලේ වර්ග කළා. වර්ග දෙකක් ඇතුලේ මොනවද? ජංගම වක්කීම් සහ ජංගම නොවන වක්කීම්. ජංගම වක්කීම් කිව්වා ගෙවිය යුතු කාලය වසරකට වඩා අඩු. එහෙනම් ජංගම නොවන වක්කීම් කියලා කියන්නේ මොනවාටද පුතේ? ගෙවා නිදහස් වෙන්න ඕනි කාලය. ගෙවා නිදහස් වෙන්න ඕනි කාලය වසරකට වඩා වැඩි ඒවා. වසරකට වඩා වැඩි වගකීම් අපි කියන පුතේ මොනවා කියලාද? ජංගම නොවන වගකීම් කියලා. එහෙනම් වඩා අදහසක් එන්නේ නැති කාලය අනුව වගකීම් බෙදනවා කියලා කියන්නේ පුතේ අපි සපයාගෙන තියෙන අරමුදල් ගෙවලා නිදහස් වෙන්න ඕනේ. ආපහු ගෙවලා නිදහස් වෙන්න ඕනි කාලය අනු වක්කීම් බෙදන පදනමට අපි කියනවා කාලය අනු වක්කීම් බෙදන පදනම කියලා. කාලය අනු වක්කීම් වර්ග දෙකකට බෙදෙනවා පුතේ. ජංගම වක්කීම් සහ ජංගම නොවන වක්කීම්. ජංගම වක්කීම් කියලා කියනවා අපි ගෙවන්න ඒ ගෙවල නිදහස් වෙන්න ඕනි කාලය වසරකට වඩා අඩු වක්කීම් වලට අපි කියනවා ජංගම වක්කීම් කියලා. අපි ගෙවල නිදහස් වෙන්න ඕනි කාලය වසරකට වඩා වැඩි නම් පුතේ අපි වට කියනවා ජංගම නොවන වගකීම් කියලා. මම විශ්වාස කරනවා ඔබට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති. නම් පුංචි සාරාංශයක් කරන්නම් ඔබට පාඩම තා චුට්ටක් මතක තියාගන්න පුළුවන් වෙන්න. වගකීමක් කියලා කිව්වා අරමුදල් සැපයූ පාර්ශ්වයන්ට ඒ අරමුදල් අහකෝ ගෙවන්න ව්‍යාපාරෙක තියෙන බැඳීමට. එතකොට LKS එකට අනුව ඔයා වගකීම් නිර්වචනය කළා. අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක තියෙන වර්තමාන බැඳීමක් අපි කිව්වා වගකීමක් කියලා. වගකීම් ප්‍රධාන කොටස් දෙකක් යටතේ පදනම් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. අයිතිය අනුවයි කාලය අනුවයි. අයිතිය අනුව වගකීම් නැවත වර්ග දෙකකට බෙදෙනවා පුතේ. අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම්. අභ්‍යන්තර වගකීම් කියලා කියනවා ව්‍යාපාරයේ අයිතිකරු හෝ අයිතිකරුවන් ව්‍යාපාරයට සපයපු සම්පත් අරමුදල් ආපහු ගෙවන්න ව්‍යාපාරයට තියෙන බැඳීම. අයිතිකාරයා ව්‍යාපාරයට මොන හරි දෙයක් දුන්නොත් ඒවට අපි කියනවා දෙනවට ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනීය ව්‍යාපාරයට සපයන අයිතිකරුගේ මොකද්ද වැඩි වෙන්නේ?
අයිතිකරුට ව්‍යාපාරය තුල තියෙන අයිතිය වැඩි වෙනවා. එහෙනම් ව්‍යාපාරයේ අයිතිකාරයට ව්‍යාපාර ප්‍රාග්ධනයේ සපයීම නිසා ව්‍යාපාරය තුල ඇති වෙලා තියෙන අයිතිය අපි කියන මොනවා කියලාද? හිමිකම් කියලා. එතන මේ වක්කීම් ගොඩ ඇතුලේ කතා කරද්දී ඔයා ගිණුම් කරන මූලිකාංග දෙකක් ඉගෙන ගන්නවා පුතේ. මොකද්ද? අනිත් එක හිමිකම් වක්කීම් කතා කළාට. රයිට්. අපි බලමු. රයිට්. ඊළඟට බාහිර වක්කීම්. බාහිර වක්කීම් කියලා කිව්ව පුතේ ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයන්ට. ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන්ට. බාහිර පාර්ශ්වයන්ට. ඉතින් දිස්සන් නිසා පුතේ මම ලිව්වේ නැත්තේ. ඔයාට එකෙන් බලාගෙන සටහන ලියාගන්න පුළුවන්. බාහිර පාර්ශ්වයන්ට ඒගොල්ලෝ සපයපු අරුමුදල් ලහපව ගෙවන්න ව්‍යාපාරෙක තියෙන බැඳීමට අපි කියන පුතේ බාහිර වක්කීම් කියලා. ඊළඟට පුතේ කාලය යන වක්කීම් පදන අපි ඉගෙන ගත්තා. අපි වක්කීමෙන් නිදහස් වෙන්න ඕනි කොච්චර කාලෙකින්ද කියන එක මත වක්කීම් බෙදෙන පදනමට අපි කිව්ව කාලය යන වක්කීම් බෙදෙන පදනමයි කියලා. ඒ අනුව වක්කීම් වර්ග දෙකකට බෙදුවා පුතේ. මොනවද? චංගම වක්කීම් සහ චංගම නොවන වක්කීම්. ජංගම වක්කීම් කියලා කිව්වා අපි ගෙවලා නිදහස් වෙන්න ඕනි කාලේ වසරකට වඩා අඩු වක්කීම් අපි කොයි චංගම වක්කීම්. උදාහරණ කතා කළා අපි ණය හිමියෝ, බැංකු අයිරාව, ගෙවිය යුතු විදුලි බිල් අන්න ඒ වගේ දේවල්. ඊළඟට චංගම නොවන වක්කීම් කියලා කිව්වා ගෙවලා නිදහස් වෙන්න ඕනි වසරකට වඩා වැඩි කාලයකින්. අපි ඒවට කිව්වා චංගම නොවන වක්කීම් කියලා. උදාහරණයක් බැංකු ණයක් ගත්තොත් අපි පුතේ ගන්නේ අද අරගෙන හෙට දෙන්න නෙමෙයි. අවුරුදු 5කට 10කට ඒ වගේ බැංකු ණයක් අපි ගන්න. අන්න මොකද්ද? ගෙවන්න ඕනි කාලේ නිදහස් වෙන්න ගෙවන්න ඕනි කාලේ වසරකට වඩා වැඩි. අන්න එහෙනම් ඒව මොනවද? චංගම නොවන වක්කීම. මම විශ්වාස කරනවා වගකීම් කියන කාරණය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සූදානමින් මහන්සි වෙන දුවේ පුතේ ඔබ සඳහා කරන මේ කැපකිරීමට ඒ මහන්සියට ඔබෙන් බලාපොරොත්තු වෙන එකම සහයෝගය තමයි මේ වීඩියෝ එක බලලා හොඳින් මේ කාරණේ අවබෝධ කරගෙන හොඳ සාමාර්ථයක් අරගෙන විශිෂ්ටයෙකු විදියට සරසවිය. ඒකට අවස්ථාවක් කරගන්න SL Commerce Education කියන YouTube channel එක. උසස් පෙළ දරුවන් වෙනුවෙන් මේ ගෙනෙන වීඩියෝ පාඩම් මාලා ඔබේ ජන්ම දුරකථනයට අරගන්න පුළුවන් පුතේ සංජීව සර්ගේ ඉගෙනුම් කරන පන්තිය channel එකත් එක්ක එකතු වෙලා. ඒ වගේම PDF නිබන්ධන සහ මේ කරන වීඩියෝ වලට අදාළ නිබන්ධන ඔබට සංජීව සර්ගේ WhatsApp අංකයට සම්බන්ධ වෙලා මගෙන් ලබා ගන්න පුළුවන්. මේ සියල්ල කරන්නේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා ඔබ එහෙම ඒ හොඳ ප්‍රයෝජනයක් ගන්න කියලා ගනී කියලා මම විශ්වාස කරනවා. එහෙනම් හැමෝටම ජයග්‍රහයි හෙට දවසක් හා සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.